සම්මා සම්බුදු සරණයි සදහවතුනි. උපන් කුලයෙන් හෝ ගෝත්‍රයෙන් මිනිසා ශ්‍රේෂ්ඨ නොවන බවත් තමා තුළ ඇති කරගනු ලබන ගුණධර්ම මතම මිනිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වන බවත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවයි. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ඔබ තුළ උතුම් ගුණ දියුණු කර ගනිමින් සසර ගමන ජය ගන්නට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ බම්බලපිටිය ශ්‍රී වජිරාරාමාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා පන්නිපිටිය පැලැන්වත්ත පදිංචි වයි.එම්. ආනන්ද කරුණාරත්න මහතා, අංජලි වික්‍රමනායක කරුණාරත්න මහත්මිය, චන්දුනු පුතණුවන් මන්දිනී දියණිය සහ යාපා පවුලේ සහෝදර සහෝදරියන් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් දේශනා කොට වදාළ බණපදයක් ශ්‍රවණය කරන්නයි කවුරුත් සූදානම. අද මේ පින්කමේ සදැහැති දායකත්වය පන්නිපිටිය පැලැන්වත්ත වයි.එම්. කරුණාරත්න මහත්මයා, අංජලි වික්‍රමනායක කරුණාරත්න මහත්මිය, චන්දුනු පුතුණුවන් මන්දිනී දුව, ඒ වගේම යාපා පවුලට සම්බන්ධ ඥාතීන්, හිතවතුන්, සහෝදර සහෝදරියන් කවුරුත් එකතු වෙලා ප්‍රධාන බලාපොරොත්තුව බෝවල පල්ලේ බෝවල වික්‍රමසිංහ මුදියන්සේලාගේ ලුකුමැණිකේ වික්‍රමසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. එතුමිය අභාව ප්‍රාප්ත වෙලා වසරක් සම්පූර්ණ වෙනවා 2021 පෙබරවාරි මාසේ 14 වෙනිදාට. මේ ලෝකේ වැඩියෙන්ම කියවෙන වචනේ තමයි අම්මා කියන වචනය. පාලි භාෂාවෙන් අපි මාතා කියලා කියනවා. හැබැයි අම්මා ගැන කතා කරනකොට අපි තාත්තා ගැනත් කතා කරනවා. මව් ගුණ ගායනා කරනකොට පිය ගුණත් ගායනා කරනවා. සරියුත් මහරහතන් වහන්සේ ගැන අපට කතා කරන්න බෑ මුගලන් මහරහතන් වහන්සේගෙන් තොරව. ඒ වගේම රට්ටපාල මහරහතන් වහන්සේ පිළිබඳව කතා කරන්න බෑ රාහුල හාමුදුරුවන් නැතුව. මොකද කල්ප ගානක් තිස්සේ මේ උදවිය
එහෙම නැත්නම් මේ පින්වතුන් සදහැවතුන් පාරමිතා පුරාගෙන ආපු පිරිසක්. මාතා කියලා කියන්නේ මගේ කියන මමත්වයෙන් කටයුතු කරන නිසා. පිතා කියලා කියන්නේ දුර බැහැර ගිහිල්ලා වෙහෙසිලා තමන්ගේ දරුවන් පෝෂණය කරන නිසා. සංස්කෘත භාෂාවෙන් ගත්තොත් මාතෘ පිතෘ ඒ තේරුමයි. හින්දි භාෂාවෙන් ගන්නකොට ඒ කට්ටිය තවත් ගෞරවයට මාතාජී පිතාජී වශයෙන් දෙමව්පියන් හඳුන්වනවා. මා කිව්වනේ මේ ලෝකේ වැඩියෙන්ම කියවෙන වචනය අම්මා කියලා. තාත්තලා කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. දසමසක් කුසේ තියාගෙන මෙලවට බිහි කරාට පස්සේ නිරායාසයෙන්ම සෙනෙහස මව කරා ඇදී යනවා. ඒක වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අද මේ කරන්නේ යුතුයකමක්, ඥාතික යුතුයකමක්. ඒ වගේම කළගුණ සැලකීමක්. අනිත් පැත්තෙන් ගන්නකොට පින්කමක්. මට මතක් කළා මේ මෑණියන් සිහිපත් කළා කරන පින්කම නිසා මව්ගුණ පොඩ්ඩකුත් මතක් කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ඒ වගේම රහතන් වහන්සේලාට යොදපු නම්ම දෙමෝපියන් වහන්සේලාටත් ව්‍යවහාර කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මුළු ලෝකයටම පුණ්‍යක් ශ්‍රේෂ්ඨ පින් කුඹුරු. දෙමව්පියන් දරුවන්ට තියෙන දරුවන්ට ඉන්න පින් කුඹුරු දෙකක්. බලන්න 2600කටත් වැඩි කාලයක් ඊටත් කලින්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒ දේශනා කරපුවා වැඩි කියලා අහක දාන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අඩුයි කියලා එකතු කරන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ දේශනා කරපුවා හැමදාටම වළංගුයි. මේ ඉරහඳ පවතින තාක්කල් බුද්ධ දේශනාව පවතිනවාමයි. ඒ මුවෙන් දේශනා කරපු මව්ගුණ පියගුණ අපි වගේ කෙනෙකුට විස්තර කරන්න වචන මදි. කියලවත් ලියලවත් දෙමව්පියන්ගේ ගුණ නිමා කරන්න ගාක් අමාරුයි. මෙන්න මෙහෙම එකක් හිතන්න. එක දවසක් අම්මයි තාත්තයි තමන්ගේ කුඩා පුතාව අරගෙන යනවා ගමනක්. ඉතින් හැමදාම කරන දෙයක්. ගංගාවක් තරණය කරලා යන්නට ඕන. බොහෝ විට මේ ගංගාවේ වතුර නැහැ. වතුර බොහොම ටිකයි තියෙන්නේ. දැන් දමදිව ගිය පින්වතුන්ට මතක් වෙනවා ඇති බුද්ධ ගයාවේ ඒ අසලෙන් තියෙන මේ නේරංජරා නදිය. සමහර කාලවලට ඒක වතුර පොදක් නැහැ. ඇතැම් කාලවලට හිතා ගන්නවත් බෑ මහ මුහුද වගේ. එක දවසක් මේ අම්මයි තාත්තයි මේ පුතාව අරගෙන යනවා. හැබැයි එදා මේ ගඟ උතුරනවා. කොහොමද යන්නේ? මේ ගමන යන්නත් ඕනේ. අම්මයි තාත්තයි කියනවා පුතාට පුතේ අපේ මේ ගමන කොහොම හරි යන්නට ඕන. ජලපහර බොහෝ වේගෙන් එනවා. ඒ නිසා පුතා මගේ අම්මගේ අත් දෙක හයියෙන් අල්ලගන්න. ඒ වෙලාවේ මේ ළමයා කියනවා කල්පනා කරලා එහෙම නෙමෙයි අම්මේ තාත්තේ වෙන්න ඕනේ. මම අම්මගේ තාත්තගේ අත් දෙක අල්ලනවා නෙමෙයි. ඊට වඩා හොඳයි අම්මයි තාත්තයි මගේ අත් දෙක අල්ලගන්න. ඇයි පුතේ එහෙම කියන්නේ? මේ ළමයා කියනවා මේ ජලපහර වැඩි වුණොත් සමහර වෙලාවට මේ ගඟ හරහා අපි යනකොට මම පොඩි නිසා මම අම්මගේ තාත්තගේ අත් දෙක අල්ලගෙන හිටියොත් අත්හැරෙන්න පුළුවන්.
නමුත් අම්මයි තාත්තයි මගේ අත් දෙක අල්ලගෙන හිටියොත් මම දන්නවා අම්මයි තාත්තයි මොනම හේතුවක් උඩවත් අත් දෙක අත්තරින්නේ නැහැ කියලා. දැන් මේක ඇති බනට මේ ටිකත් ඇති මේ දෙමව්පියන්ගේ තියෙන වටිනාකම හිත කියන්න. බලන්න පොත් ලක්ෂයක් ලියලවත් ධනවන්න බැරි දෙයක් මේ සුළු දේ තියෙනව නේද? ඒකයි මම කියන්නේ දෙමව්පියන්ගේ හිත කියන්න අපට හරිම අමාරුයි. දෙමව්පියන්ගේ වටිනාකම තේරෙන්නේ අගය තේරෙන්නේ තමනුත් දෙමව්පියන් වෙච්ච දවසට. එතකන් තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් අම්මා මේ වගේ තාත්තා මේ වගේ කියලා. හැබැයි අම්මා තාත්තගේ වටිනාකම දැනෙන්නේ නම් තමනුත් දෙමව්පියන් වෙච්ච දවසට. එහෙම ඕන තරම් කතා මතක් කරන්න පුළුවන්. ඉතින් මම මතක් කළ මේ කරන්නේ යුතුයකමක්. යුතුයකමයි කියලා කියන්නේ කළ යුතු දේ. මොනම හේතුවක් උඩවත් මග හරින්න බැරි. අත්හරින්න බැරි දෙයට කියනවා යුතුයකමයි කියලා. සිගාලෝ වාද සූත්‍රයේදී බලන්නේ පොත අරගෙන මට හරි පුදුමයි මේ පොත කියවනකොට. කාටවත් කිව්වේ නැති යුතුයකමක් දරුවන්ට අවධාරණය කළා. අවධාරණය කියලා කියන්නේ කළ යුතුමයි කියන එක. වෙන කිසි කෙනෙකුට නොකියපු යුතුයකමක් දරුවන්ට අවධාරණය කළා. ඒ තමයි අම්මා තාත්තා දෙන්න මිය ගියාට පස්සේ දරුවන් විසින් පින් අනුමෝදන් කළ යුතුමයි කියලා. කොහෙවත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ නැහැ. දරුවෙක් මිය ගියාට පස්සේ දෙමව්පියන් විසින් ඒ දරුවට පින් අනුමෝදන් කළ යුතුමයි කියලා. නමුත් දරුවන්ට මේ යුතුයකම කළ යුතුමයි කියලා අවධාරණය කළේ ඇයි? දෙමව්පියෝ වයසට යනකොට තමන්ගේ අතපය වාරු නැති වෙනකොට කන ඇහෙන්නේ නැති වෙනකොට තමන්ගේ වැඩක් තමන්ට කරගන්න බැරි වෙනකොට කටින් නොකියුවත් හිතේ තියෙනවා අප මිය ගියාට පස්සේ අපේ දරුවෝ අපට පින් ටිකක්වත් අනුමෝදන් කරයි නේද කියලා. බලන්න. දෙමව්පියන්ගේ හිත් දන්න බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ යුතුයකම අවධාරණය කළා. ඒ නිසා තමයි අද මේ පින්වතුන් මේ සත්පුරුෂයන් හැටියට සත්පුරුෂ දරුවන් හැටියට ඥාතීන් හැටියට මේ පින්කම සිද්ධ කරන්නේ. මේ පින්කම නොකරයි කියලා කවුරුත් මොකක්වත් කියන්නේත් නැහැ. කවුරුත් මේකට විරුද්ධ උසාවි යන්නේත් නැහැ මෙහෙම පින්කමක් කළේ නැහැ කියලා. නමුත් දරුවන්ට මේ පින්කම කළේ නැත්තම් හැමදාම හිතට මහා වේදනාවක්. බලන්න පින්වතුනි දැන් පහුගිය කාල පරිච්ඡේදය තාමත් එහෙම තමයි. මියගිය අයට දෙමව්පියන්ට ඥාතීන්ට පාංශකෝලයක්වත් දී ගන්න බැරි වුණා නේද? නමුත් යුතුයකම් දන්න අය කොහොම හරි පන්සලට ඇවිල්ලා පන්සලේදී ඒ මතක වස්ත්‍ර පූජා කරලා පැන් වැදීම් ආදී කටයුතු සිද්ධ කළා. අපට මොන රෝගේ තිබුණත් මොන පළාතේ මොන විදිය රෝගයක් තිබුණත් අපට කිව්වොත් අපි ඒ නීති රීති උල්ලංඝනය කරන්නේ නැතුව ඒ පාංශකෝල වලට සම්බන්ධ වුණා. මොකද ඒ වගේ දෙයකට නොගියොත් අපටත් මහා හිතට අමාරුවක්. ඉතින් ඒක තමයි මම මේ කිව්වේ යුතුයකම කියන එක හරියට කරත්තේ කඩෑනේ වගේ. මේ පිංගතුන් දන්නවා කරත්තේ තියෙනවා රෝදිය පිටපනිනවට කඩෑනියක් නේද? ඒ කඩෑනේ කවුරුේ ගලවලා දැම්මොත් මේ ගමන යන්න බෑ. කරත්තේ රෝදේ පිටපනිනවා. යුතුයකම නැත්තම් මේ ජීවිත ගමනත් යන්න පුළුවන් කමක් නැහැ. ඕනෝන්ගේ යුතුයකම් මහා රාශියක් තියෙනවා. ඒ නිසා දෙමව්පියන්ට කරන යුතුයකම දෙවියන් සහිත ලෝකයාගේ ආශිර්වාදයට ඒකාන්තයෙන්ම හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට කළගුණ දක්වන්න ඕනේද? යුතුයකම් දක්වන්න ඕනේද? කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ ඔක්කොම අත්හැරලා දාලා බුදු බවටත් පත් වුණා. ඇයි මේ දෙමව්පියන්ට සලකන්නේ?
දෙමව්පියෝ ගැන බුදුරජාණන් වහන්සේ තරම් දන්න කෙනෙක් නැහැ. මං කෙටියෙන් මතක් කරන්නම්. මහාමායා දේවිය බෝසත් උපතෙන් පස්සේ දින 7කින් මිය ගියා. අද කාලේ නම් කියයි දවස් 7කින් දරුවෙක් බිහි කරලා අම්ම නැති වුණොත් එහෙම ඒ ළමයාට නොයෙක් කවලාද කියයි. මව මරා ගත්තා. අවාසනාවන්ත දරුවෙක් කියලා. එහෙම නෙමෙයි. ඒ මව් කුසෙන් තව දරුවෙක් බිහිවන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ බිහි කරාට පස්සේ ඒ මව් කුසෙන් තව දරුවෙක් බිහිවන්නේ නැහැ. ඒක තමයි ලෝක ධර්මතාවය. කල්පනා කරා තමන්ගේ මවට කොහොමද සලකන්නේ? බුද්ධත්වයෙන් 7 වෙනි ඒ වස් කාලේ අභිධර්මයේ දේශනා කළ මෑණියන් ප්‍රධාන දිව්‍ය සමූහයාට සුද්ධෝදන රජතුමා වෙනුවෙන් මොනවද කළේ? සුද්ධෝදන රජුරෝ පස්සේ සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, අන්තිමේදී රහත් වුණා. ගිහියෙක් රහත් වුණොත් මොකද කරන්න ඕනේ? දින 7ක් ඇතුළත මහාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් පින්වත් පාන්න ඕනේ. ගිහියෙක් කිව්වම මේ පිරිමි පාර්ශවයේ ගිහි ඇඳුමෙන් කාන්තාවකට රහත් වෙන්න බෑ. පුරුෂ පක්ෂයේ කෙනෙකුට පමණයි. තාත්තා රහත් වුණා. පිරිනුවන් පෑවා. තාත්තගේ භස්මාවශේෂ අලු තමන් වහන්සේ දාන වන්දන පාත්‍රයට අරගෙන පියගුණ වර්ණනා කළා. ඊළඟට මොකද්ද? මහා ප්‍රජාපති ගෞතමිය පුංචි අම්මා. බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට බිහි කළේ එක අම්මා කෙනෙක්. හැදුවේ තව අම්මා කෙනෙක්. අර ලෝකෙට බිහි කළ අම්මා නෙමේ බුද්ධ මාතා කියලා ව්‍යවහාර කරේ ප්‍රජාපති ගෞතමිය. හැදූ අම්මව බුද්ධ මාතා. එතුමිය කාලයකට පස්සේ මහාන වුණා, රහත් වුණා. ඒකත් මේ ලොකු දිග කතාවක්. පුළුවන් නම් ඒ චරිත අරගෙන කියවන්න. බොහොම ලිහිල් බසින් දැන් ඒ චරිත හුඟක් චරිත පොත්වලින් දක්වලා තිනවා. අන්තිමේදී පිරිනුවන් පාන්න කලින් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා ගන්නවා. මහා ප්‍රජාපති ගෞතමිය තවත් භික්ෂුණීන් වහන්සේලා පිරිවරාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට වඳිනවා. වැඳලා මතක් කරනවා මං ඔබ වහන්සේගේ මව. අනිත් පැත්තෙන් ඔබ වහන්සේ මට නිවන සාක්ෂාත් කරන්න උදව් වෙච්ච අම්මා වගේ. බුදුහාමුදුරුවනේ දැන් මම පිරිනුවන් පාන්න සූදානම. ඒකට මට අවසර දෙන්න. ඔබ වහන්සේ ඉපදිලා දින 7න් අම්ම නැති වුණාට පස්සේ මගේ මේ දෑතින් කළ හැකි කළ යුතු හැම උපස්ථානියක්ම සිද්ධ කළා. මේ කාල පරිච්ඡේදය තුලදී වැරදිලාවත් මගෙන් වැරද්දක් වුණා නම් මට සමා වෙන්න බුදුහාමුදුරුවනේ. මට දැන් පිරිනුවන් පාන්න අවසර දෙන්නේ කියලා ඉල්ලීමක් කළා. කවුද මේ ඉල්ලන්නේ? තමන්ව හදපු අම්මා. අවසර ඉල්ලනකොට බුද්ධ චරිතයේ ප්‍රථම හා එකම අවස්ථාව මොකක්ද උනේ? කල්පනා කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ප්‍රථම අවස්ථාවත් ඒකයි, එකම අවස්ථාවත් ඒකයි. එක පාට බුදුරජාණන් වහන්සේ බුද්ධාසනේ නැගිට්ටා. තමන්ගේ තාත්තා වෙනුවෙන් නැගිට්ටයි කියලාම අපි අහලා තියෙනවද? සුද්ධෝදන රජු වෙනුවෙන් නැහැ. අම්මා, හදපු අම්මා. බුදුරජාණන් වහන්සේ අර සිව්වණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඉන්න වෙලාවේ මහා කෘතගුණ සැලකීමක් වශයෙන් බුද්ධාසනේ නැගිට්ටා. අපිට දැන් මේ පේනවද? මට නම් මේ කතාව
ඇහෙනකොට කියනකොට මට හිතා ගන්න බෑ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. එදා තමයි පසුගමන් වැඩම කරේ. බුදුහාඳුරෝ කිසිම කෙනෙකුට පසුගමන් වැඩම කළා නැහැ. අර පිරිස් ඔක්කොම එකතු කරගෙන පසුගමන්. ගෞතමියට මතක් කරනවා ඔබ වගේ කෙනෙක් ඔය විදියට පිරිනුවන් පාන සුදුසු නැහැ. මේ පිරිසට පේන්න ඔබතුමියගේ හැකියාවන් දක්වන්න දැන්. බුද්ධ අවසරයේ පරිදි තමයි ප්‍රාතිහාර්ය පාලා පිරිනුවන් පෑවේ. දැන් මේ ටිකෙන් අපිට හිතා ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කොහොමද කරගුණ දක්වලා තියෙන්නේ කියලා. පින්වතුනි මට මතක් වෙනවා සාලිකේදාර ජාතකයේ සම්පූර්ණ කියන වෙලාවක් නෙමෙයි. එක භික්ෂුන් වහන්සේ නමකට මේ චෝදනාවක් කළා. තව හාමුදුරුවමක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට මේ චෝදනාවක් කළා. මොකද්ද මේ චෝදනාව? එක හාමුදුරුවමක් ඉන්නවා. උන්වහන්සේ මේ ගිහියන්ට සලකනවා. එහෙම චෝදනාවක් කරාට පස්සේ බුදුහාරෝ දන්නවා මේ මොකද්ද මේ කියන්නේ කියන එක. උන්වහන්සේ නිස්සබ්ද වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳනවා හැමදෙනාම ඉදිරිපිට. කැඳෙව්වා රහාම්දුරුවන්ව. ඇහුවා මේ ඔබ වහන්සේ ගිහියන් පෝෂණය කරනවා කියලා එහෙම ප්‍රචාරයක් තියෙනවා මේ හැමතැනම. ඒක ඇත්තද? ඇත්ත බුදුහාමුදුරුවනේ. කවුද ඒ ගිහියෝ? මගේ අම්මයි තාත්තයි බුදුහාමුදුරනේ කිව්වා. දැන් මේ පින්තුන් හිතන්නේ මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ දොස් නැගුවද? නෑ. 3 පාරක් සාදුකාර දුන්නා. 3 පාරක්. ස්වාමින් වහන්සේ නමකට පුළුවන් පින්ඩපාත ගිහිල්ලා තමන්ගේ දෙමව්පියන්ට සලකන්න. තමන්ට මතක වස්ත්‍ර පූජාවට ලැබෙන ඒ වස්ත්‍ර අම්මටයි තාත්තටයි දෙන්න පුළුවන්. හැබැයි සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට එහෙම දෙන්නේ කියලා කොහෙවත් නැහැ. අම්මා තාත්තා වෙනුවෙන් පින්ඩපාතේ වැඩම කරලා ඒ ලැබෙන දේ දෙමව්පියන්ට දෙන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාටත් ඒ විදියට අවවාද අනුශාසනා කරා නම් මේ පින්වතුන් දෙමව්පියන්ට මොන වගේ උපස්ථාන කරන්න ඕනේද? ගිහිවින් දෙද්දි මේ යන්න කලිනුත් ඒ කටයුතු සිද්ධ කළා. මේ ගියාට පස්සේ මේ විදියට පින්කම් කරනවා. ඒකයි මම කිව්වේ දෙවියන් සහිත ලෝකයාගේම ආශිර්වාදයට ඒකාන්තයෙන් හිමියි. අවාච්‍යයි කියන්න බෑ. මේවා කියන්න බෑ. උපනුපම් භවයක් පාසා මේ පිංගතුන්ට හැම දිනාගේම ආශිර්වාදයක් හැම සැප සම්පතක්ම ලැබෙනවා. අපේ ක්‍රිස් ඩේවිස් මහත්මයා මහත්මිය එංගලන්තේ ඉඳලා ලංකාවට ඇවිල්ලා මේ මුළු ත්‍රිපිටකයම ඔය අකාරාදී පිළිවෙලට ගොඩ නැගුවා. අකාරාදී පිළිවෙලේ කරේ නමෝ තස්ස NAMO ඔය විදියට මුළු ත්‍රිපිටකයම පෙළ ගැස්සුවා. පාලි ඉගෙන ගත්තා. එයා දැනගත්තා පාලි ඉගෙන ගන්නේ නැතුව බුදුදහමෙන් උපරිම ප්‍රතිඵල නෙලා ගන්න බැරි විත්තිය. ඔය යාත්‍රා මුල්ලේ නායක හඳුරුවන්ගෙන් තමයි පාලි ඉගෙන ගත්තයි කියලා සඳහන් වෙන්නේ. මේ අය එංගලන්තෙට ගිහිල්ලා ප්‍රකාශ කරනවා එදා බුදුරජාණන් වහන්සේ ගංගානං ගඟ ඒ අසල හිටපු මිනිස්සුන්ට දේශනා කරපුවා අද මේ අපේ රටේ තේම්ස් නදිය අසල ඉන්න අයටත් වැදගත් වෙනවා කියලා. සාමාන්‍ය අයට දේශනා කරේ අභිධර්මයේ නෙමෙයිනේ. සාමාන්‍ය ධර්මය. සිගාලෝ වාද සූත්‍රයේ, වසල සූත්‍රයේ, වග්ගපජ්ජ සූත්‍රයේ ওই විදියට. ඒ නිසා ඒ දේශනා කරපුවා හැමදාටම වළංගුයි කියලා ඒ ඇත්තෝ එහෙම ප්‍රකාශ කරනකොට මුළු ලෝකයාම අවධානය යොමු කළා අපේ රටට. දෙමව්පියෝ ගැන කොහොමද කියලා තියෙන්නේ? යුතුයකම් ඉටු කරන්නේ කොහොමද? එදිනෙදා ජීවිතය අපේ ගෙනියන්නේ කොහොමද? ওই විදියට. ඉතින් මම මේ වැඩිපුරත් එක මතක් කරන්නේ දෙමව්පියන්ගේ ගුණ. මේ අද
අම්මා කෙනෙක් සිහිපත් කළ කරන පින්කමක් නිසා. දැන් එතකොට මේ පින්තුන් කල්පනා කරන වැටි අපිව මාස 10ක් කුසේ තියාගෙන ඉඳලා අපි මේ ලෝකෙට බිහි කරාට පස්සේ අපට දෙමව්පිය කරපු උපකාර වලට ප්‍රත්‍යුපකාර කරන්න බැරිද කියලා. දැන් අපි අහලා තියෙන්නේ බෑ කියලානේ. අම්මා එක හුරේසක තාත්තා එක හුරේසක තියාගෙන අවුරුදු 100ක් බිමට බස්සවන්නේත් නැතුව කැතකුණු පවා ඉවසමින් උපස්ථාන කළත් අපි අහලා තියෙන්නේ අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට කරපු යුතුයකම් වලට ප්‍රත්‍යුපකාර කරන්න බෑ කියලා. ඒ අපි ටිකක් කියවපු නිසා. හැබැයි අනිත් පැත්තට බලනකොට දරුවන්ට පුළුවන් දෙමාපියෝ Tamanට කරපු උදව් වලට වඩා 100,000 ගුණයකින් දෙමාපියන්ට උදව් කරන්න, බීපු කිරෙන් මිදෙන්න, ඒ ණයෙන් මිදෙන්න. මොකද්ද? අම්මා තාත්තා මිත්‍යා දෘෂ්ටික නම් තුන්රුවන් කෙරෙහි පැහැදීමක් නැත්තම් යම් දරුවෙකුට පුළුවන් නම් ඒ අම්මා තාත්තා අර මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලා සම්‍යක් දෘෂ්ටික භාවයට පත් කරන්න ඒ දරුවා දෙමව්පියන් Tamanට කරපු උදව් වලට වඩා 100,000 ගුණයකින් දෙමව්පියන්ට උදව් කරයි කියලා. දැන් මේ පින්තුන්ට එකපාරට මතක් වෙන්නේ කාවද? සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේට පස්සේ ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේනේ. ඒ පවුලේ හැමදෙනාම මහණ වුණා. ඒ නිසා අම්මා වික්ෂුන් වහන්සේලා සමග තරහෙන් හිටියේ. වික්ෂුන් වහන්සේ නම දකින්නකොටම බනිනවා. හිත නරක කරගන්නවා. කල්පනා කළා සරියුත් මහරහතන් වහන්සේ මං කොහොමද මගේ මෑණියන්ට සලකන්නේ? මේ මිත්‍යා දෘෂ්ටිය මුදවන්නේ කොහොමද? නාලන්දාවට වැඩම කළා. නාලන්දා නුවරට. රජගහ නුවර කිට්ටුව තියෙන්නේ නාලන්දා. ඒ කියන්නේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ඒ ගිහි කාලේ ගම් දෙක ජාත භූමිය. දිග විස්තරයක් ඒකත් සම්පූර්ණයෙන් කියන්න බෑ. තමන්ගේ මව සම්‍යක් දෘෂ්ටියට පත් කළා. පත් කළා තමයි පිරිනුවන් පෑවේ. රහතන් වහන්සේලා ඒ විදිහට සැලකුවා. අපේ රාජරාජ මහා මාත්‍ය ආදී පිරිසත් දෙමව්පියන්ට සැලකුවා. එහෙනම් අපි මේ යුතුයකම මේ සැලකිල්ල තාමත් හොඳින් කළ යුතුයමයි. කෙනෙක් ජීවත් වෙලා ඉන්නව නම් අපේ ශක්ති ප්‍රමාණය අනුව, අපේ ධනවත්කම අනුව, අපේ වත්කම් අනුව ඕනෑම දෙයක් දීලා සැලකිල්ල සංග්‍රහයක් දක්වන්නට පුළුවන්. කෑම බීම දෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම්, ඕන යාන වාහන, ගේ දොර, ඉඩ කඩම් ඕන දෙයක් දෙන්න පුළුවන්. හැබැයි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට පමණයි. මිය ගිය කෙනෙකුට කරන්න පුළුවන් එකම දේ තමයි මේ වගේ පිනක් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. අපි මොකද්ද පිනක් සිද්ධ කරලා අන්තිමට කියන්නේ? කෙටි ගාථාපද දෙකක්. සම්පූර්ණ ගාථාවකුත් නෙමෙයි. ගාථාපද දෙකක් තියෙන්නේ. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඊට කලින් තියෙනවා තව පද කීපයක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම කියන්න වෙලාවක් නැති නිසා මේ පද දෙකකින් අපි පින් දෙනවා. මේ පින් නෑයන්ට වේවා, නෑයෝ සූපත් වේවා. පින් බලාපොරොත්තු වෙන තැනක ඉන්නව නම් ඒ කාන්තේන්ම මේ පින් පිළි අරගෙන ජීවත් වෙන ඥාතීන්ට ඒ කාන්තේන් ආශිර්වාද කරනවා. අප මිය ගියත් අපව අමතක කරන්නේ නැතුව පින් අනුමෝදන් කළා නේද කියලා. ඒ ආශිර්වාදය ජීවත් වෙන හැමදෙනාගේම ජීවිතේ වාසනාවන්ත වීමට ඒ කාන්තේන්ම හේතු වෙනවා. ඒ නිසා දෙමව්පියෝ කියලා කියන්නේ පුදුම හදවතක් තියෙන, මා කලින් මතක් කළා. ඊළඟට මේ පින්වුතුන් මේ දේවල් කරන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි මුසුව. බුදුදහමේ තියෙන කිසිම දෙයක්
මේ අන්දානුකරණයෙන් කරණේව නෙමෙයිනේ. බුද්ධියෙන් සිද්ධ කරන්නේ. උගත්කම එකක්, බුද්ධිමත්කම එකක්. කවදාවත් බුදුරජාණන් වහන්සේ උගත්කමට මුල් තැනක් දුන්නේ නැහැ. බුද්ධියටයි මුල් තැන දුන්නේ. ඒකට හේතුව මොකද? දැන් අපි උදාහරණයක් පෙන්වන්නත් එපැයි. බුද්ධියට මුල් තැන දුන්නේ කොහොමද කියලා. භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා. කොහොමද? ඔබලා ආදර්ශයට ගන්නව නම් ගත යුත්තේ එක්ක සරියුත් මහරහතන් වහන්සේ, එහෙම නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ. ඒ මොකද? අපට ඒක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අග්‍ර ශ්‍රාවක දෙනම නිසා ගැටලුවක් නැහැ. භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරනවා ඔබලා ආදර්ශයට ගන්නව නම් ගත යුත්තේ කාවද? කේමා රහත් මෙහෙණින් වහන්සේ, එහෙම නැත්නම් උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ. ඒකත් ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඇයි? අග්‍ර ශ්‍රාවිකා දෙනම. ඊළඟටයි ප්‍රශ්නේ. මොකක්ද ඒ ප්‍රශ්නේ? උපාසක මහතුන්ට අවවාද කරනවා. ඔබලා ආදර්ශයට ගන්නව නම් ගත යුත්තේ, එහෙම කියනකොට අපිට එක පාට මතක් වෙන්නේ කාවද? එක පාට මතක් වෙන්නේ? ඔව්, අනේ පිළිසිතුමා. මට මේක ඇහුවට පස්සේ ඉස්සර ටිකක් මේ පොඩි කාලේ පොත් කියවනකොට ටිකක් කනගාටුකුත් ඇති වුණා. ඇයි? අනේ පිළිසිතුමා ගැන සඳහනක් නැහැ එතන. තමන්ගේ නමවත් නැහැ, පන්සලක් ඇදුවා. ජේතවනාරාමේ. ජේත කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ පුතානේ. එයත් හරි වැඩේ කළේ. ඉතින් කිව්වනේ මේ රන් කහවණු ඇතුරුවත් මම දෙන්නේ නැහැ කිව්වට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා රන් කහවණු ඇතුරුවා. මේ කාරංචි වෙලා ජේත ආවා. හවස් වරුවේ. ජේත ආවට පස්සේ ටිකක් පොඩි කොටසක් ඉතුරු වෙලා තිබුණා. රන් කහවණු අතුරල නැති. අපි අද කාලේ කියන පර්ච් එකක් වගේ ප්‍රමාණයක්. ඇහුවා සිටුතුමාගෙන් කෝ මේ ටික? කිව්වා නෑ නෑ කරත්ත ගියා, දැන් අරන් ඉන්න ඇති කියලා. එතකොට එයා කිව්වා නෑ 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 කමක් නෑ. මේ ඒක මගේ ගානේ. දැන් අපිත් ওই වගේ දේවල් කියනවනේ, ඒක මගේ ගානේ. අන්තිමට කියනවා ජේත කියනවා අර මගේ ගානේ කොටස ඒකට හවුල් වෙන්න මගේ නම දාන්න එක්ක පන්සලට. ජේතවනාරාමේ. එදත් ඕවා තිබුණ අදත් තියෙනවා. ලෝක උස්සම බිල්ඩිම දැන්ට තියෙන ඩුබායි වල මේ අර තට්ටු 137ක් මේ උස කලීපා බිල්ඩිම. කලීපා කියලා කියන්නේ අබුඩාබි රජුරන්ගේ නම. උඩ කෑල්ල හදාගන්න බැරුව ඉන්නකොට මේ එයා සල්ලි දුන්නා. සල්ලි දීලා කිව්වා හැදුවට පස්සේ අමාරු වැඩේ මම කළානේ, ඒ නිසා මගේ නම දාන්නේ කිව්වා. එදත් තිබුණා ඕවා, අදත් තියෙනවා. ඉතින් දවසකට 3 පාරක් පන්සලට ගිහිල්ලා 54 කෝටියක් වීදම් කරලා මේ පන්සල හදලා මෙච්චර බුදුහාමුදුරුවන්ගේ අග්‍රගණ්‍ය දායකය වශයෙන් කටයුතු කරපු මේ අනාථපිණ්ඩික සිටුතුමා ගැන කියලා නෑ. එතුමා ආදර්ශයට ගන්න කියලා. ගන්න කියලා තියෙන්නේ කාවද? චිත්ත ගහපති හත්තාලවක කුමාර උපාසක. ඒකට හේතුව මොකද? අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වුණා පමණයි. අර දෙන්න අනාගාමී. එහෙනම් බුදුරජාණන් වහන්සේ බැලුවද මට මේ හොඳම පන්සලක් හදලා දීලා තියෙනවා, වැඩිම ගාණක් මේ වස් කාලේ මං ගත කරලා තියෙන මේ ජේතවනාරාමේ. උන්වහන්සේ එහෙම සැලකුවේ නෑ. සැලකුවේ කොහොමද? පාරමිතා පුරාගෙන ආපු විදියට සහ තමන් ලබාගත් ඒ ප්‍රතිඵල අනුව. ඊළඟට මොකද්ද කතාව? උපාසිකාවනට අවවාද කරනවා. ඔබලා ආදර්ශයට ගන්නව නම් ගත යුත්තේ කාවද? අනිත් පැත්තේ මතක් වෙන්නේ අපට විසාකාව නේද? ජේතවනාරාමයට පූර්ව දිශාවෙන් පන්සලක් හැදුවා, පූර්වාරාමේ. සමහර අයෙක් විග්‍රහ කරනවා මුලින්ම හිරු කිරණ වැටෙන්නේ ජේතවනාරාමයට කලින් පූර්වාරාමයට. ඒ නිසා පූර්වාරාම කියලා නම තියුවයි කියලා. ඒ දවසට 3 පාරක් පන්සලට ආවා. භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කළා. හැබැයි
බුදුරජාණන් වහන්සේ විසාකා මහෝපාසිකාවගේ නමක් සඳහන් කළා නැහැ. සඳහන් කළා තියෙන්නේ වේලුව කණ්ඨකී නන්දමාතාවයි කුජ්ජුත්තරා උපාසිකාවයි. විසාකාව සෝවාන් වුණා පමණයි. තර දෙන්න අනාගාමී. බලන්න එතකොට උගත් කමර නෙමී මුල් තැන දුන්නේ ප්‍රඥාවටයි. අපිත් හැම දෙයක්ම ප්‍රඥාවෙන් කරනව නම් ජයග්‍රහණය කළා වෙනවා. හැබැයි ඉතින් ඒක පැත්තකින් බුදුරජාණන් වහන්සේ තවත් විදිහකට විස්තර කරනවා ප්‍රඥාවයි සිහියයි ගත්තට පස්සේ ප්‍රඥාවට වඩා 16 ගුණයකින් සිහිය අගය කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ බලන්න දැන් අපේ ප්‍රධාන ඉරියව් තියෙනවානේ 4ක්. තිට්ඨං, චරං, පිසින්නෝවා, සයනෝවා. හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, නිදා ගන්නවා, සක්මන් කරනවා. ඔය ඉරියව් වලට 4ට අමතරව තවත් හුඟක් ඉරියව් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ කියවන අමාරු නෑ. මං කියන්නම් මේ ඕන සූත්‍රයක් තේරුම් ගන්න හොඳම ක්‍රමේ. කොහොමද? ඉස්සෙල්ලා පාලි කියවන්නේ නැතුව සිංහල තේරුම කියවන්න. අපට පොඩි කාලේ පිරිවනේදී ලොකුහාරු දීපු අවවාදේ තමයි ඉස්සෙල්ලා සන්නය කියලා කියන්නේ සිංහල තේරුම කියවන්න. ඊට පස්සේ පාලි කියවන්න. බලන්න ඕක දවස් දෙක තුනක් කරනකොට උගාක් අපට ලොකු අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ලොකු අවබෝධයක්. එක ක්‍රම තියෙනවා. Tamanට ඒ ධාරණ ශක්තිය ඇති කරගන්න ඒ ක්‍රම හුඟක් ඒවා තියෙනවා ක්‍රම. නමුත් අරක හුඟක් විශේෂයි. ඒ නිසා පින්වතුනි අපි මේ කරන කියන හැම දෙයක්ම අපේ ඉදිරි ජීවිතයට බලපානවා. සිහියෙන් කරනකොට ප්‍රතිඵලදායකයි. සතිපට්ඨාන සූත්‍රය අරගෙන දැන් මේ ලිහිල් භාෂාවෙන් තියෙන හුඟක් ඒවා මේ ස්වාමින් වහන්සේලාත් ගිහි පින්වතුන් රචනා කරලා තියෙන ඉස්සෙල්ලා කියවලා බලන්න. පැයක් ඇතුළත මේ කායानुපස්සනාව හොඳට තේරුම් ගන්න පුළුවන්. නොදන්න දෙයක් තියෙන නම් පන්සලේ ස්වාමින් වහන්සේ නමකින් අහගන්න හුඟක් ක්‍රියාව. ඒ හැම දෙයකදීම සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ කියලා දේශනා කළේ. මට මතකයි මීට වසර ගානකට කලින් මම බෞද්ධ නාලිකාවේ ධර්ම දේශනාවක් කරනකොට මතක් කළ කතාවක්. මේ මම මේ කතාව වෙන කාගෙන්වත් මම අහලත් නැහැ. මේ කවුරුත් මෙහෙම කොහෙවත් කියනවා. බණකට හාමුදුරු නමක් අවුරුදු 15ක් සතිපට්ඨානෙ පුරුදු කළා. 15ක්. සෑහෙන කාලයක් නේ. හැම දෙයක්ම කරන්නේ සිහියෙන්. සතිපට්ඨානෙ කියන්නේ සිහියනේ. හැම දෙයක්ම බොහෝම සිහියෙන් කරන්නේ. එක දවසක් කල්පනා කර දැන් අවුරුදු 15කට පස්සේ මම මේ සිහිය නිසා මොන තරම් මේ සතුටක් විඳිනවද? හැම දෙයක්ම කරන්නේ සිහියෙන්. ඒ නිසා සිහියේ තියෙන වටිනාකම ගමක් දෙයක් පාසා ගිහිල්ලා දැනුවත් කරන්න ඕනේ. මහජනියා දැනුවත් කරන්න ඕනේ සිහියේ තියෙන වටිනාකම. ලොකු හාමුදුරන් අවසර ගන්න එපා මේ වගේ වැඩක් කරන්න. ලොකු හාමුදුර වැඩි ඉන්නේ වෙනත් පන්සලක. උන්වහන්සේ ලොකු හාමුදුරන්ගේ කාමරයට ඇතුල් වෙන්න කලින් කුඩේ සෙරප්පු දෙක බෑග් එක මේ ඔක්කොම එළියෙන් තියලා ලොකු හාන්ට ගිහලා වැන්දා. වැඳලා කිව්වා ලොකු හාමුදුරනේ මං අවුරුදු 15ක් සිහිය පුරුදු කළා හැම දෙයක් මං කරන්නේ සිහියෙන්. දැන් මං බලාපොරොත්තු වෙනවා මේ සිහියේ තියෙන වටිනාකම දැනුවත් කරන්න ගයක් ගමක් පාසා වැඩම කරලා ඒකට මට අවසර දෙන්නේ කියලා. හොඳ වැඩක්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලොකු හාමුදුරුවෝ බොහොම හොඳයි හොඳ වැඩක් කරන්නේ මම ඔබ වහන්සේට අවසර දෙන්නම් කියලා. මේ හාමුදුරුවෝ වැඳා පිටත් වෙන්න. වැඳලා හැරුණා. ලොකු හාමුදුරුවෝ ආපහු කතා කළා. පොඩි නම පොඩ්ඩක් එන්න මට මේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. මොකද්ද ලොකු හාමුදුරුවනේ? ඔබ වහන්සේ මේ කාමරයට ඇතුල් වෙන්න කලින් ඔබ වහන්සේගේ සෙරෙප්පු දෙක තිව්වේ කුඩේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද කියලා ඇහුවා. කලින් අහලා තියෙනවද මේ කතාව? නෑනේ. බලන්නකො ඉතින්.
අවුරුදු 15ක් 100 පුරුදු කරපු හාමුදුරුවෝ කල්පනා කරනවා. ඒක නම් මට හරි ප්‍රශ්නයක්. ලොකු හාමුදුරනේ මට ඒ ගැන නම් එච්චර මතකයක් නැහැ කිව්වා. එහෙම මතකයක් නැද්ද? එහෙනම් තව අවුරුදු 15ක් 100 පුරුදු කරන්නයි කිව්වා. එතකන් අඩියක්වත් තියන්න එපා කිව්වා අර වැඩේට. අපි හිතාගෙන හිටියේ හැම දෙයක්ම කරන්නේ 100න් කියලානේ. නමුත් බලන්න පොඩි ප්‍රශ්නයක් ඇහුවේ. ඔබ වහන්සේ මේ කාමරයට ඇතුල් වෙන්න කලින් කුඩේ තිව්වේ මේ සිරප්පු දෙක තිව්වේ කුඩේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද? කල්පනාවක් තිබුණේ නැහැ, 100ක් තිබුණේ නැහැ. බලන්න එහෙනම් 100යි ප්‍රඥාවයි ගන්නකොට ප්‍රඥාවට වඩා 100 බුදුරජාණන් වහන්සේ අගය කරලා තිනවා. ඔය උදාහරණයක් පෙන්නලා තියෙනවා ජනපද කල්යාණී කියන තැනැත්තිය යම් නගරයකට ගමකට එනවයි කිව්වම එතුමිය දැක බලා ගන්න දහස් ගණනින් සෙනග එකතු වෙනවා. පුදුමයක් වෙන්න දෙයක් නැහැනේ. අපේ රටටත් ඔය කොහෙන් හරි කවුරු එනවයි කිව්වම අපේ රටේ එක්කෙනෙක් නම් තව කමකුත් නැහැ. පිට රටෙන් කවුරු එනවයි කිව්වම ළමයි වැදගෙනම යනවනේ කොහොම හරි ඉස්සරහටම ගිහිල්ලා මුව කම්බල බලන්න ඕනේ කියලා. මීගමේ පැත්තේ ළමයි මැරුණ එකපාර මට මතකයි. ඔය කොහෙන්ද කවුද ඇවිල්ලා බලන්න ගිහිල්ලා පෑගිලා. බුදුහාරමේ උදාහරණයක් උපමා කතාවක් පෙන්වන්නේ. ඔන්න ඔය ජනපද කල්යාණිය යම් නගරයකට ආවට පස්සේ දහස් ගාණක් සෙනග පිරුණාට පස්සේ රටේ රජතුමා කෙනෙකුට දෙනවා දුප්පත් මිනිස්සෙකුට තෙල් පිරිච්ච පාත්‍රයක්. කට ළඟටම තෙල් පිරීලා. කියනවා මේ මිනිහයාට ඔබ මේ සෙනග මැදින් මේ පාත්‍රය අරන් යන්න ඕනේ. තෙල් පිරිච්ච පාත්‍රය. වැරදිලාවත් එක තෙල් බිඳුවක්වත් හීරුනොත් බිම් වැටුනොත් ඔබේ පිටිපස්සෙන් එනවා වදකයා ඔබේ ඉස්සගසා මරා දාන මේ වෙලාවෙම. අර මිනිස්සයා මොන වගේ සිහියකින්ද මේ සෙනග මැද්දෙන් ගමන් කරන්නේ? එක තෙල් බිඳුවක්වත් තීරෙන්නේ නැති වෙන්න. අන්න ඒ වගේ සිහියක් ඇති කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් පැහැදිලිද? සිහියෙන් කටයුතු කරනවා නම් ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව හැසිරෙනවා නම් මේ අපි කවුරුත් අපායට යන්නේ නැහැ. දැන් ඔය සමහර දේවල් අපි අහනකොට කියනවා එකපාරට අපායට ගිය ගමන් යම රජුරොත් අත් ගලවනවයි ලෝදිය වක් කරනවයි එහෙම කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. දේවදූත සූත්‍රය කියවන්නේ දේවදූත සූත්‍රය ඒක තියෙනවා. පළවෙනි දේවදූතයා දැක්ක දෙවෙනි දේවදූතයා දැක්ක දොහොම මහානාම සාක්‍ය බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයෙක් ඒ වගේම සෝවාන් වෙලා එතුමා එක දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වඳින්න මේ නිග්‍රෝධාරාමයට කිඹුල්වත්පුර මතක් කරනවා බුදුහාමුදුරනේ මම මේ මාලිගාවෙන් ඉඳලා ඔබ වහන්සේ දකින්න එනකොට මට දැනෙච්ච හැටියට වාහන ගමනාගමනයේ ඉතාමත්ම සංවරයි. වාහනේ එදාත් මේ කරත්තනේ බුදුහාමුදුරනේ වැරදිලාවත් මේ වාහනයක හැපිලා මගේ ජීවිතේ නැති වුණොත් මොකද කරන්නේ? මොකද වෙන්නේ මගේ පරලෝ ජීවිතය? මහා නාම ඔබ ශ්‍රද්ධා වීර්ය සති ඔය දේවල් වර්ධනය කළා තියෙනවා නම් ලාමක නොවේ ඔබේ මරණය. උදාහරණයක් පෙන්නනවා. ගිතෙල් මුට්ටියක් පුරවගත්ත කෙනෙක් මේ ගිතෙල් මුට්ටිය බිඳගෙන වතුරකට බැස්සොත් මොකද වෙන්නේ? කටු ටික යට යනවා ගිතෙල් ටික උඩ පාවෙනවා. එහෙනම් අපි කරපු වැඩිපුර දේවල් හොඳ දේවල් ටික ඉස්මතු වෙනවා. හොඳයි බුදුහාඳුරෝනේ වැරදිලාවත් මට ශ්‍රද්ධාවක් ඇති කරගන්න බැරි වුණොත් එකපාරට ඒ වෙලාවේ මට මොකද වෙන්නේ? මා බායි මහා නාම බය වෙන්න එපා මහා නාම ගහක අත්තක් නැවිලා තියෙනවා නැගෙනහිරට. මේ අත්ත කැපුවොත් වැටෙන්නේ කොහාටද? නැගෙනහිරටමයි. පින් කරපු තැනත්තා පින් වලින් බර වෙලා ඉන්නවනම් ඒ පැත්තට තමයි යොමු වන්නේ. දිවි ලෝකෙට වැඩම කළ මුගලන් හාමුදුරු දෙවිවරුන්ගෙන් ප්‍රශ්න කරනවානේ මොකද්ද මේ කරු පින්කම? මෙච්චර මහානුභාව සම්පන්න දිව්‍යාත්මය ලබා ගත්තේ දෙවරු කියන ලැජ්ජයි. ඇයි? මේ පලාකුල ටිකක් බෙදලා තලප ගුලියක් පූජා කරලා පොඩි පොඩි දේවල් කරලා කියන ලැජ්ජයි. අපි එහෙම පින්කම් කරලා තියෙන්නේ. දැන් මේ කරන්නේ පින්කම සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඉහළම ධර්ම දානයන් අතරින් ඉහළම දානය තමයි
ධර්ම දානය. ඒ නිසා අපට හැමදාම උපනුපම් භවයක් පාසා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලබා ගැනීමට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම බොහෝම සන්තෝෂ වන්න, පිනට බය වෙන්න එපා. පිනට කවුරුවත් බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ පින් කරන්නේ කියලා දේශනා කරේ පින් කරන්න පුළුවන් නිසා. පව් අත්තරින්නේ කියලා දේශනා කරේ පව් අත්තරින්න පුළුවන් නිසා. බැරි දෙයක් කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. බලන්න දුර්ගමු රජුරෝ අවසාන මොහොත වෙනකොට, මරණාසන්න මොහොත වෙනකොට රුවන්වැලිසෑය තිබුණා, මිරිසවැටියේ තිබුණා, ලෝවා මහපායේ තිබුණා. නමුත් ඒව නෙමෙයි මේ මතක් වුණේ අන්තිමේදී. අර පොත කියවගෙන යනකොට චූලංගනී යුද්ධයෙන් පරාජය වෙලා යන වෙලාවෙත් තමන් කන්නගත්ත බත් මුල පින්ඩ පාත්‍ර බෙදුවා. ඒක තමයි මතක් වුණේ. ඒ නිසා අපි මේ කරන පින්කම් අපට මොන වෙලාවක හරි මතක් වෙනවා. ඒ නිසා අද මේ සිද්ධ කළේ අපි ඥාතික යුතුයකමක්, ඒ වගේම කෘතගුණ සැලකීමක්. ඒ නිසා මේ වෙලාවේ අපි විශේෂයෙන් සිහිපත් කරන්නේ බෝවල පල්ලේ බෝවල වික්‍රමසිංහ මුදියන්සේලාගේ ලොකුමැණිකේ වික්‍රමසිංහ දයාබර මෑණියන් වහන්සේ මා මුලින් මතක් කර විදියට 2021 පෙබරවාරි 14 වෙනිදාට වසරක් සම්පූර්ණ වෙනවා. මේ පින්කම පන්නිපිටිය පැලංවත්ත වයි.එම්. කරුණාරත්න මහත්මයා, අංජලි වික්‍රමනායක කරුණාරත්න මහත්මිය, චන්දුනු පුතුණුවන්, ඒ වගේම මන්දිනී දුව, යාපා පවුලේ සහෝදර සහෝදරියන්, මේ ඥාතින් හිතවතුන් කවුරුත් සහභාගී වෙලා පින්කම් සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්වතුන් බොහොම ශාසනික උරුමයක් තියෙන ශාසනයට ලැබි පින්වත් පිරිස. ඒ නිසා නිරායාසයෙන්ම හැමදෙනාගේම ආශිර්වාදයට හිමි වෙනවා. ඒ නිසා මේ ලබාගත් වූ සීල පින් අභාව ප්‍රාප්ත වික්‍රමසිංහ මුදියන්සේලාගේ ලොකුමැණිකේ වික්‍රමසිංහ දයාබර මෑණියන් වහන්සේ, තවත් මේගේ ඥාතීන් ඇත්නම් මේ හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන්ව උතුම් වූ සුවයටපත් වේවා, නිවනින් සැනසීම ලබා ගනිත්වා කියන අදහස ඇතිව අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ලෝකය සම්බුද්ධ ශාසනය අපව ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන්ව මේ පින්වතුන් කවුරුත් විදුක්ඛ නිරෝගී යෙහින් চিරාත් කාලයක් ආරක්ෂා කරගනිත්වා. කරන කියන සෑම යහපත් කටයුත්තක්ම යහතින් හොඳින් කර ගැනීමට සියලු දෙවියන්ගේ ආරක්ෂාව දෑමි රැකවරණය ලැබේවා කියන අදහස ඇතිව දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ සෑම ආකාරයෙන්ම ලබාගත්තා වූ සීල පින් බලයෙන් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ සාන්ත සුන්දර අමා මහ නිවන් සුවත් ලබා ගැනීමට මේ ධර්ම දේශනාමය පින්කමත් හේතු වේවා, වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් බම්බලපිටිය සිරි වජිරාරාමාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතරවාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.